නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි බුද්ධ වර්ෂ 2609ක් පසු වෙලා උඳුවප් මාසේ සීත ඍතුවේ පළවන පොය දිනේ එදිලා තිබෙනා වූ සම්මත වශයෙන් වර්ෂ 2020 දෙසැම්බර් මාසේ 13 වෙනිදා වේලාව මධ්‍යහන 12 පහු වෙලා තිනවා. මේ පින්නතුන් රාශියක් ලෝකේ පුරාට ඉන්නා වූ ස්ථාන වල රටවල් ඉඳගෙන මේ මොහොතේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා තින්නේ. මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන අග්ගොණ ආරණ සේනාසන කුටිය සමග එලුතුර අමාමෑණී අනන්තව සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ අනන්තවත් පසේබුදු පියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ අනන්තවත් මහරහතුන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ නිවන සොයා නිවන අපේක්ෂාවෙන් ගමන් කරන්නා වූ මාර්ගය තුල මේ වන විට තමන් ඉන්නා වූ සම්දිස්ථානයේ හිටගෙන තවදුරටත් තමන්ගේ අවසානයක් නැත්නම් සංසාරයේ කෙලවරක් දුකේ නිමාවක් සන්තුහන් කිරීම සඳහා ගමන් කරන්නා වූ ආර්ය මාර්ගයේ තවදුරටත් තමන්ට තමන්ගේ කාර්ය කරගෙන යාම සඳහා තමන්ගේ ආර්ය මාර්ගයේ ගමන් කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ උපදේශ යමක් තිබේ නම් අන්නේ උපදේශ ලබා ගැනීම සඳහා මේ පින්නතුන්ටම වෙන් වෙනා වූ කාලය විශ්ව ධර්මතාවය තුලින් වෙන් කර දුන්නා වූ කාලය පාවිච්චි කරන තවත් පැයක් පමණ වෙනුවෙන් මේ අය සූදානම් වෙලා තියෙන බවයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ සඳහා නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වීම සඳහා තවත් අනුශාසනාවක් වෙනුවෙන් කාලය වෙන් වෙලා තියෙන බව සම්මුතික වශයෙන් වාර්තා වෙලා තියෙනවා. නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වීම සඳහා මොකක්ද මම කළ යුත්තේ? නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වීම සඳහා කෙසේද මම අනුගත විය යුත්තේ? ඒ සඳහා කෙසේද මම වෙරදැරිය යුත්තේ? උන්නේ කියන විවිධාකාර වූ අර්ථයන්ගෙන් නැවත වචනීය අර්ථයන් හොයාගෙන ගිහිල්ලා කොහොමද මම සංසාරයෙන් ඈතර වෙන්න මේ මාර්ගයට බැසගන්නේ? මේ මාර්ගයට läගගන්නේ මේ මාර්ගය තුල මේ මාර්ගයේ මනවයි කියමින් නැවත නැවත මේ මාර්ගය තුලටම බැසගන්න. මේ මාර්ගය තුලම ගමන් කරන්න. මේ මාර්ගය තුලම කාලය ගත කරන්න. මේ මාර්ගය තුලම තමයි කාලය ගත කරෙත්තේ. මේ මාර්ගය තුලම තමයි අත්දැකීම් ලැබිය යුත්තේ. මේ මාර්ගය තුලම තමයි අත්දැකීම් මත අවබෝධයන් ලබා ගත යුත්තේ. අන්නේ සඳහා තමයි මේ අය මාර්ගයේ එලිපෙලි කර ගැනීම සඳහා මාර්ගයේ අත්වලක් විදියට මාර්ගයේ මගසලකුණක් විදියට මාර්ගයේ සම්දිස්ථානයක් දැකීමට හැකි ආකාරයක් වෙනුවට කමඨහනක් තෝර බේරගෙන තියෙනවා. කමඨහනක් වෙන් කරගෙන තියෙනවා. කමඨහනක් අරගෙන තියෙනවා. එම කමඨහනට අනුගත වීමට වෙරදරලා තියෙනවා. අන්නේ කමඨහනට අනුගත වීමට වෙරදැරීම හරහා යන්නා වූ මාර්ගයේ සමස්තයක් වශයෙන් මේ පින්නතුන් සියලු දෙනාම ඉන්නා වූ එක් සම්දිස්ථානයක් සොයා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. නමුත් සියලු දෙනාටම පොදුවේ ඒ සම්දිස්ථාන පිළිබඳව තේරුම් ගත හැකි ආකාරයේ තොරතුරක් ලබා ගන්න බැරි වෙන එකක් නැහැ. අන්නේ සඳහා තමයි දැන් මේ අවස්ථාව උදා කර ගැනීම සඳහා මීට පෙර පැවතියා වූ කමඨාන් සාකච්ඡාව මේ ඇයට පාදක කරගන්න සිද්ධ වයි. කමඨහන කොයි ආකාරයෙන්ද පාවිච්චි වෙන්න ඕනේ? කමඨහනට අනුගත වීම, කමඨහනට අනුගත වීමට වෙරදැරීම, කමඨහනට අනුගත වීමට වෙරදැරීම සඳහා වෙරදැරීම. කමඨහනට අනුගත වීමට වෙරදැරීම සඳහා වෙරදැරීම. අන්නේක තමයි තාම වැදගත්. කමඨහනට අනුගත වීමට වෙරදැරීම සඳහා වෙරදැරීම. අන්නේ වෙරදැරීම සඳහා වෙරදැරීම කියන එක තමයි මේ ඇයට දැන් පසුගිය පොය දිනේදී අනුශාසනාව පදනම් කරගත්තා නම්
අලුතෙන් එකතු වුණා වූ කොටස. අලුතෙන් එකතු වුණා කියන්නේ ධර්මයට අලුතෙන් එකතු වුණා කියන එක නෙමෙයි. නමුත් විස්තරගතනේදී අලුතෙන් එකතු වුණා වූ කොටස. ඒක තමයි අත්හදා බලන්න ඕනයි කියන අතුරුතු. මෙතෙක් කල් මේගොල්ලෝ ආවා වූ ගමනේ මෙයාට හම්බුණ සම්දිස්ථාන මූලික වශයෙන් මෙයා පදනම් කරගත්තේ අත්දැකීමකට. තවදුරටත් ධර්මයට අනුගත වෙලා තවදුරටත් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් තවදුරටත් මාර්ගය තුලම ඉන්නකොට මෙයාට අහුණ තවත් ඊට පෙර තැනක් ඒකට මෙයා කිව්වා අත්විඳීම කියලා. දැන් ඔන්න තවත් එකක් අහුවෙලා තිනවා. ඒක ඊටත් පෙර තියෙන අවස්ථාව ඊටත් පෙර Tamanට ලැබෙනා වූ කොටස ඒක තමයි අත්හදා බැලීම. අත්හදා බැලීම. අන්නේ අත්හදා බැලීමේ තිබෙනා වූ ප්‍රබලතම අඩුපාඩුව කියන එක නැත්නම් අත්හදා බැලීමක් කෙසේවත් කුමන ආකාරයෙන් හෝ අවමට්ටමින් හෝ නොකරන බව තමයි මීට පෙර සාකච්ඡා වුණා වූ කමඨාන් සාකච්ඡාවේ පොදු ගුණාකාරයේ විදිහට ඉස්මතු වෙලා ආවේ. අත්හදා බැලීමක් කරන්න ඕන බවවත් ඒ කමඨාන් ඉදිරිපත් කරපු සියලු දෙනාම පහේ අවබෝධයකින් යුතුව දැනගෙන හිටියේ නැහැ. අවබෝධයකින් යුතුව දැනගෙන හිටියේ නැහැ. ඒකට මොකද්ද කරන්න ඕන? අත්හදා බලන්න ඕන. කොහොමද අත්හදා බලන්නේ? කොයි මොහොතේද අත්හදා බලන්නේ කියන එක තමයි දැන් ඊළඟට තිබෙනා වූ ගැටලුව. ඔන්නේ අත්හදා බැලීම තමයි වෙනත් ආකාරයකින් මෙයා දන්න විදිහටම මෙයාගේ දන්නා වූ භාෂාවෙන් කියවෙනවා නම් පළවෙනි යෝනිසෝ මනසිකාරයේ දෙවෙනි තුන්වෙනි අධීරයන් දෙක. පළවෙනි යෝනිසෝ මනසිකාරයේ දෙවෙනි තුන්වෙනි අධීරයන් දෙක. ඒතකොට දෙවෙනි අධීර තමයි පළවෙනි යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීර තමයි මෙයා දන්නවා ධර්මයේ මෙනෙහි කිරීම ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ ශ්‍රවණය කිරීම මේ ආයේ තමන්ට ලැබෙන තම උපදේශ අනුව අඩු වැඩි නැතුව යම් යම් ප්‍රමාණයන්ට කරනවා. ධර්මයේ ශ්‍රවණය කිරීමත් සමගම ඊළඟට අවවන්නා කොටස තමයි ධර්ම කරුණු මෙනෙහි කිරීම. මොකද ධර්ම කරුණු මෙනෙහි කිරීම කියලා පළවෙනි යෝනිසෝ මනසිකාරයේ දෙවෙනි අධීරිය විදියට දීලා තිබෙනා වූ දේ පිළිබඳව කමඨාන් සාකච්ඡා බැලුවෙන් පස්සේ පෞද්ගලික කාලපරාසය තුලම මාස කිහිපයක් තිස්සේම තියෙන කමඨාන් බැලුවම පොදුවේ තිබෙනා වූ ලක්ෂණය තමයි ඔය ධර්ම කරුණු මෙනෙහි කිරීම සිදුවන්නේ නැහැ. සමහර අයගේ යම් යම් ප්‍රමාණයන්ට සිදුවනවා. හැබැයි සිදුවන්නේ කොහොමද මොකද්ද කළ යුත්තේ කියලා අවබෝධයකින් යුතුව සිදුවන්නේ නැහැ. අනේ අවබෝධයකින් යුතුව ධර්ම කරුණු මෙනෙහි කිරීම සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි අර භාවනා අවස්ථාවේදී මෙතන කමඨාන් සාකච්ඡා අවස්ථාවේදී අර මහත්මියක් ඉදිරියට වෙලා තවත් මහත්මියක් ඔය කරදරකාරයෝ ඉන්නවනම් මෙතන අයින් කළා දාන්න. එක්කෝ මේ වැඩසටහන නවත්තන්න ඕනේ එක්කෝ යාව ගාවල් වල යන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තියෙන සිංහල භාෂාව තේරෙන්නේ නැති අය ඉන්නවනම් ඔගේ රිමූව් කළා දාන්න. රිමූව් කරන්න පුළුවන් මේ වුණ කෙනෙක්ද මෙයාට? එහෙමයි ස්වාමීන් වහන්සේ රිමූව් කරනවා ඉස්සරහට. එහෙමයි අවසරයි. මේ මහත්මියත් දෙන්න ඉස්මතු වෙලා ඉදිරිපත් කරන බලාපොරොත්තු වුණු කාරණය ඉස්මතු වෙලා ආවේ නැහැ මොකද මේ දෙන්න අතර සටන පටන් ගත්ත නිසා. ඒකට. මේ දෙන්න කොයි එක්කෙනාද ඉස්සරහට යන්නේ කවුද පළවෙනිය වෙන්නේ කවුද දෙවෙනිය වෙන්නේ කියන එක සටනක් ගිය නිසා ඒක ඉස්මතු වෙලා ආවේ නැහැ. අන්න ඒක තමයි දැන් ඉස්මතු කරගන්න තියෙන්නේ. ඒතකොට ධර්ම කරුණු මෙනෙහි කිරීම කියන එක ඒකේ තුන්වෙනි එක තමයි ධර්ම කරුණු ගුණගත කිරීම. ධර්ම කරුණු ගුණගත කිරීම මෙතන සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන ගන්න මේ අවස්ථාවේදී මොකද මේ කෙටි අනුශාසනාවක් කෙටි කාලයක් වෙන් වෙලා තියෙන නිසා. ඒතකොට ධර්ම කරුණු මෙනෙහි කිරීම කියන ওই පළවෙනි යෝනිසෝමනසිකාරයේ දෙවෙනි අධීර මේ අය දැනගත්තත් නොදැනගත්තත් කැමති වුණත් අකමැති වුණත් සංසාරයෙන් එතර වෙන්න අවශ්‍ය නම් කළ යුතු අත්‍යවශ්‍යම කාර්යයක්. අත්‍යවශ්‍යම කාර්යයක්. අන්න ඒක තමයි අත්හදා බලන අවස්ථාව කියලා කියන්නේ. අන්නේ අත්හදා බැලීම තමයි අපිට අත්විඳින්න පුළුවන් වන්නේ භාවනාවේදී අත්හදා බැලි ප්‍රමාණයට සාපේක්ෂව තමයි අත්විඳීම අත්දකින්න පුළුවන් වන්නේ. ඒක අත්විඳීමත් අත්දැකීමත් දෙකම කොටුවන්නේ
අත්දා බැලීමේ සාර්ථකත්වය මත අත්දා බැලීමට අනුගත වීමේ ප්‍රවණතාවය මත අත්දා බැලීමට වෙරදැරීමට තිබෙනා වූ ඡන්දය මත ඒ නිසා දැන් මේ අයගේ ධාරණය කර ගැනීම මේ අවස්ථාවේදී ඔය අත්දා බැලීම කියන්නේ ධාරණය කර ගැනීමේම මූලධර්ම කොටස. ඒතකොට අන්නේ ධාරණය වෙන්න ඕනේ දැන් මේ වෙලාවේදී මේ සියලු දෙනාටම මේ මොහොතේ මේ බණ ඇහෙන වෙනත් පුළුවන්. ඊට පසු කාලිනව මේ බය ඕනෙකට ඇහෙන්නත් පුළුවන් ඊළඟට YouTube බරාව වෙනත් ආකාරයෙන්. මේ සෑම අවස්ථාවකදී සෑම කෙනෙකු ගන්න ඕන තොරතුරු තමයි අත්හදා බැලීමක් මා තුල සිදුවිය යුතුයි. ඒක තමයි භාවනාවට සූදානම් වීම කියලා සරලව විස්තර වෙලා තියෙන්නේ. ඒතර භාවනාවට සූදානම් වීමේ පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය. දෙවෙනි එක තමයි ධර්ම කරුණු මෙනෙහි කිරීම. ඒතර ධර්ම ශ්‍රවණයේ තිබෙනා වූ ධර්ම කරුණු මෙනෙහි කරනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. උන් ඔය දෙක තමයි ඊළඟට පටලවාගෙන තියෙන්නේ. බණ අහලා මේගොල්ලෝ මෙනෙහි කරන්න හදනවා ඇහිච්ච බණවල තිබෙනා වූ වචන ටික. ඇහිච්ච බණවල තිබෙනා වචන ටික මෙනෙහි කරන්න භාවනාවක් ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි සංසාරය පුරාවට ලෝකෙ මෙතෙක් කල අනන්තවත් සංසාරේ කරේ. සිවුරු දරාගෙනත් සිවුරු නැතුවත් බුදුහාමුදුරුවෝ ඉස්සරහත් බුදුහාමුදුරුවෝ නැති අවස්ථාවලදීත් සම්බුද්ධ ශාසනවලත් සම්බුද්ධ ශාසනවල ආරම්භක අවස්ථාවේ මැද අවස්ථාවේ අවසාන අවස්ථාවේ ඔය පරාසයන් තුනේම කරේ ඔය වැඩි තමයි. ඒකෙන් තමයි සංසාරේ නැවතන දිග්ගැසුනේ. අන්නේ දිග්ගැසුනා වූ සංසාරයේ කෙලවරක් අවසානයක් නිමාවක් සම්තුවන් කරන්නම් දැන් සිද්ධ වෙනවා ධර්ම කරුණු මෙනෙහි කරනවායි කියලා කියන්නේ බණවල තිබෙනා වූ වචන මෙනෙහි කිරීම කියන එක නෙමෙයි. ඒතර වාක්‍ය බණවල තිබෙනා වූ වචන එතනට එනවා නම් දැන් මෙයාට අලුතෙන් උපදේශය ලැබෙයි එතනටත් තවත් ඒක අතිරේක කාරණයක්. ඒක තමන්ගේ ධර්ම කරුණු මෙනෙහි කිරීමට ඇතුළත් නොවන තොරතුරක්. ධර්ම කරුණු මෙනෙහි කිරීමේ පරාසය තුළට එහෙම නැත්නම් ඒ විශේෂපතේට ඇතුළත් නොවන තොරතුරක් තමයි ධර්ම වචන. ତොර ධර්ම වචන ආවනම් ඒ ධර්ම වචන දලකෙන්න ඕනේ අතිරේක දැන ගැනීම විදියට. බල්ලෙක් බුරනවා කියන දැන ගැනීමත් යෝනිසෝ මනසිකාරය කියන වචනේ දැන ගැනීමත් එක හා සමාන දැන ගැනීම දෙකක්. අම්මා සනීපයි කියන දැන ගැනීමත් මේක විතක්ක ਵਿਚාර කියන දැන ගැනීමත් එක සමාන දැන ගැනීම දෙකක්. කැමති නැතුව ඇති කැමති නැතුණත් අකමැති වුණත් නිවන හොයනවා නම් ඕක පිළිගන්න සිද්ධ වෙනවා පරීක්ෂා කිරීම සඳහා. පරීක්ෂා කිරීම සඳහා පමණක් පිළිගන්න පරීක්ෂා කිරීම සඳහා පමණක් බාර ගන්න තමන්ගේ අත්දැකීමට සාදුකාර දෙන්න. මියාම්දුරු කියන්නේ විශ්වාස කරන්න එපා. මේ අය කියයි මීට පෙර වහන්සේ කිව්වයි කියලා යෝනිසෝ මනසිකාරය ධර්ම වචනයක් ඒක කෙටි කරන්න කියලා. එහෙම කිව්වා නම් ඒක වැරදීමක් වෙන්න පුළුවන්. එහෙම කියවුණා නම් වාර්තා වෙන ආකාරයට නම් එහෙම කියවලා නැතුව ඇති කොහෙවත්. වැරදිලාවත් කියවලා තියෙනවා නම් කොහේ හරි තැනක මේ අය ඇවිල්ලා පෙන්නුවතින් ස්වාමීන් වහන්සේට මෙයාගේ සමාව ගන්න සිද්ධ වෙයි. නමුත් දැන් මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙන්නේ මේ මොහොතේ වාර්තා වෙලා තියෙන්නේ ඒක වෙනත් දැන ගැනීමක්. ඒක නිසා ඒක කෙටි කිරීම නොකළ යුතුයි. ඒක කමඨාන පාවිච්චි කළා අනෙකුත් පොදු දැන ගැනීම වලට කරන්නා වූ උපක්‍රමයේ තමයි එතනටත් භාවිතා කරන්න සිද්ධ වන්නේ. එහෙමනම් මොනවද දැන් ධර්මයේ මෙනෙහි කරනවා කියලා කරන්න තියෙන්නේ? ඔන්න ඊළඟ ප්‍රශ්නෙමත් වෙනවා. ධර්මයේ මෙනෙහි කරනවා කියලා කියන්නේ මොනවද මෙනෙහි කරන එකද? දැන් තමයි පොයින්ට් එක. දැන් තමයි ලූල අල්ලන්න හදන්නේ. මෙතෙක් කල කණේ අත ගගා හිටි. කාවයිය අත ගගා හිටි. දැන් ලූලව අල්ල ගන්නයි හදන්නේ. නැත්නම් තෝරව අල්ල ගන්නයි හදන්නේ. හාල් මැස්සෝ නෙමෙයි. ධර්ම කරුණු මෙනෙහි කරනවා නම් මෙනෙහි වෙන්න ඕන ධර්ම කරුණු. මේ ඇයට පිළිගත්තත් නොපිළිගත්තත් මේ අය විශ්වාස කරත් විශ්වාස නොකරත් මේ අය දැන් වෙනකොට ධර්මයේ කියන්නේ කමඨහන කියන එකත් කමඨහන සඳහා තිබෙනා උපදේශයන් කියන ටිකත් ඒ උපදේශයන්ට අදාළ අනිකුත් අනුපදේශයන් කියන එකත් මේ අයගේ අභ්‍යන්තරයේ දැන් වෙනකොට යම් කිසි ප්‍රමාණයකට පළපැදියම් වෙලා තියෙනවා.
අන්නේ අභ්‍යන්තරයේ පළපැදියම් වෙලා තිබෙනා වූ ඔන්න ඔය භාවනාවට අදාළ දැන ගැනීම කියන්නේත් ওই ටිකමයි. භාවනාවක් කරන්න ඕනයි කියන දැන ගැනීම ධර්ම කරුණක් වෙන්න පුළුවන්. හැබැයි වාඩි වෙන්න ඕනයි කියන දැන ගැනීම ධර්ම කරුණක් නෙමෙයි. වාඩි වෙන්න කාමරයට යන්න ඕනයි කියන එක ධර්ම කරුණක් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කරන්න ඕනයි කියන එක දැන ගැනීමක් වෙන්න පුළුවන්. හැබැයි ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ෆෝන් එක ගන්න ඕනයි කියන එක ධර්ම කරුණක් නෙමෙයි. ෆෝන් එක ඕන් කරන්න ඕනයි කියන එක ධර්ම කරුණක් නෙමෙයි. දැන් හොඳට තේරුම් ගන්න ඕන ධර්ම කරුණු කියන්නේ මොනවද? එහෙම නැත්නම් ධර්ම කරුණු නොවන්නේ මොනවද? ඔන්න ඔය යාඩ්ස්ටික් එක, මෙෂර්මන්ට් එක, බිත්තිය, දෙපැත්තට බෙදෙන බිත්තිය හරියට තේරුම් ගන්න ඕන. අන්න එතකොට මේක ගැටලුවක් වෙන්නේ. දැන් කලින් සාකච්ඡාවෙත් ප්‍රශ්න මතුනේ ඒ ආවා වූ මොකද්ද ආර්ය පරිශ්‍රණි. ආර්ය පරිශ්‍රණේ ධර්මමනසිකාරයක් කියලා තමයි මහත්මිය ඒ වෙලාවේ ප්‍රකාශ කරේ. ඒක පිළිබඳව සාකච්ඡාවක් ගියේ නෑ. නමුත් දැන් ඒකම උදාහරණයක් ගත්තොත් එහෙම ආර්ය පරිශ්‍රණි. ඒතකොට ධර්ම කර්ම මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් ආකාරයේ යාස්ත්‍රික් එක එහෙම නැත්නම් මිනුම් දණ්ඩ දැන් ගත්තට පස්සේ ඒතකොට ධර්ම කරුණු කියලා කියන්නේ මේ දැන් තේරෙනවද තමන්ගේ අත්දැකීමෙන් කොටු කරලා ගත්තොත් මම ධර්මයට අනුගත වෙලයි කියලා කියන්නේ කමඨානට අනුගත වෙන්න උත්සාහ කරනවා. කමඨානේ ගුණාංග අත්දකින්න උත්සාහ කරනවා. කමඨාන කෙටි වෙනවා දකින්න උත්සාහ කරනවා. කමඨානේ මූලික උපදේශය තියෙනව නැද්ද කියලා අත්දකින්න කරන උත්සාහය. උන්ව ආකාරයට කමඨානට අදාළව දීලා තිබෙන්නා වූ තමන්ගේ භාවනාවේ උපදේශයන්ට අදාළ තිබෙන්නා වූ උපදේශ, මූලික උපදේශය, අනික් උපදේශ, අනුපදේශ සියල්ල ඔන්න ඔය කොටට වැටෙනවා. ඒතර භාවනාවක් කරන්නේ කොහොමද? භාවනාවක් කරන්නේ කොච්චර කාලපරාසය සඳහාද? ඒ භාවනාවේ කාලපරාසයෙන් බෙදී යන්නේ කොහොමද? අන්නේ සියල්ල භාවනාවට අදාළව දීලා තිබෙන්නා වූ උපදේශ ටික. උපදේශයේ ක්‍රියාත්මක කිරීම සඳහා දීලා තිබෙනා උපදේශත් ඒක ඇතුළේ තියෙනවා. උපදේශයේ ක්‍රියාත්මක කිරීමේදී ඒක පරීක්ෂා කරන කියන උපදේශ ටිකත් ඒක ඇතුළේ තියෙනවා. ඔන්න ආකාරයට විවිධාකාර ආකාරයෙන් තමන්ගේ මේ ආර්ය මාර්ගයේ ඉදිරියට ගෙන යාම සඳහා තමන්ට කළ යුතු නොකළ යුතු කාර්ය දෙකට බෙදලා වෙන් කළ දීලා තිබෙන කළ යුතු කාර්යයන් ටික මොනවද නොකළ යුතු කාර්යයන් ටික මොනවද කියලා අන්නේ ඇතුළත් වෙලා තිබෙනා වූ සියලු උපදේශ ටික තමයි ධර්ම කරුණු කියලා කියන්නේ. ඒ ටික ධර්ම කරුණු නම් එසේ නොවන්නා වූ අනිකුත් සියලු දේවල් ධර්ම නොවන කරුණු. දැන් තේරුම් ගන්න වෙනවා එහෙනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා කියන්නේ ධර්ම කරුණ නෙමෙයි කියලා. දැන් නම් හොඳට තද වෙලා ඇත්ත කට්ටියට. ඔබ වහන්සේගේ ඉතුරු කාලේ කියා ගන්න බැරුව ඉන්නේ. දැන් තමයි කියන්නේ හිතෙන්නේ කියලා කියාවේ. ඒතකොට ධර්ම කරුණු වෙන් කර ගන්න ගැටලුවක් වෙන්නේ නැහැ වුණොත් එහෙම. එහෙම නැත්නම් ධර්ම කරුණු වෙන් කර ගැනීමේ ගැටලුවක් මතුවේ. දැන් එන්නේ එතනටයි. දැන් සම්දිස්ථානට ඇවිල්ලා තියෙන්නේ. පාර හොයාගෙන ඇවිල්ලා අවසාන තැනට. අවසාන රටේ ගුවන් තොටුපළේ ගොඩ බහලා ඉන්නේ. දැන් ඒ ගුවන් තොටුපළේ ඉඳලා හැබැයි තව බස් වල නැගලා කෝච්චි වල නැගලා එහෙම නැත්නම් ත්‍රිවිල් නම් එහෙම නැත්නම් ඒක රටේ තිබෙන්නේ ගොංකරත්ත නම් ගොංකරත්තේ හරි නැගලා පයින් හරි ගිහිල්ලා ඒකට අඩිපාරවල වල ගිහිල්ලා අඩිපාරවල නැති කැලේ ගිහිල්ලත් ගමන යන්න වෙන්න පුළුවන්. කෙලවර තියෙන්නේ මහා කැලයක් මැද්ද වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ටිකේ අනකම්ම දැන් එක සම්දිස්ථානට ඇවිල්ලා තියෙනවා. ඒ සම්දිස්ථානේ ඉඳලා යනකොට දැන් හරියට නිරෝල් වෙන්න ඕනේ. මොකද ඒ සම්දිස්ථානේ ඉඳලා යනකොට අහන්න කියන අය දන්න අය වැඩිපුර නැහැ. මොකද ඒ රටේ කතා කරන භාෂාව Tamanට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේන් අරගෙන ගිය කොලේ තිබෙනා උපදේශ ටික හරහා තමයි බොහෝ දුරට යන්න වෙන්නේ. ඊට වඩා උපදේශ හොයාගන්න ක්‍රමයක් නැහැ. මොකද උපදේශයක් ගන්නවත් කෙනෙක් නැහැ. ඉන්න කෙනෙක්ගෙන් අහුවට Tamanට තේරෙන්නේ නැහැ. Tamanගේ භාෂාව එයාට තේරෙන්නේ නැහැ. එයාගේ භාෂාව Tamanට තේරෙන්නේ නැහැ. ඒතර ආර්ය මාර්ගය යනකොට සම්දිස්ථානයෙන් පස්සේ මේකේ තිබෙනා වූ මේ සංඥාව ඒක සංඥාවක් මිසක්
සංඥාවේ අර්ථකථනයක් ගැනීමේ හැකියාවක් නැහැ. අනේසා අර්ථකථනයක් ගන්න කියන්නේ භාෂාවක් බවට පරිවර්තන වීමේ හැකියාවක් තියෙන්න ඕන. රටකින් රටකට ගියමත් වෙන්නේ ඒකයි. භාෂාව පරිවර්තන වෙනවනේ එයාට පරිවර්තන වෙන භාෂාව මට පරිවර්තන භාෂාව සමග ගැලපෙන්නේ නැහැ. හොඳා හොයාගන්න බෑ. ජපාන්ට ගියා නම් චීනට ගියා නම් ওই අත්දැකීම් මොනවා හොඳට ලබා ගන්න පුළුවන්. අනිත් රටවල නැහැ කියන එක නෙමෙයි. අර දෙකේ විශේෂයෙන් තියෙන ඉතාමත් තීව්‍ර ලෙස. අන්න ඒ වගේ තමයි ආර්ය මාර්ගයේ සම්දිස්ථාන එනකොට. දැන් අන්නේ සම්දිස්ථානයේ තමයි මෙතන ඉඳලා මේ බණ අදාළ වෙන්නේ. ඒ සම්දිස්ථානට ඇවිල්ලා නැති අයට මේ බණ අදාළ නොවන බව තේරුම් ගන්න ඕනේ. නිසා මේක මෙතන මේ වෙලාවේ අහගෙන ඉන්න සියලු දෙනාටත් දැන් අදින් පස්සේ මේක නැවත අහන සියලු දෙනාටත් එක විදියට මේක අදාළ වෙන එකක් නැහැ. හැබැයි මේ සම්දිස්ථානට ආපු අයට මේක අදාළ වෙනවා එතන ඉඳලා එහාට යන්න. මොකද දැන් භාවනාව යම්කිසි ප්‍රමාණයකට තමා තුළ වර්ධනය වීම සඳහා අවශ්‍ය හේතුඵල සකස් වෙලා තියෙනවා. හේතුඵල නෙමෙයි හේතුප්‍රත්‍ය. අන්නේ හේතුප්‍රත්‍ය හරහා දැන් භාවනාවට යම්කිසි ආකාරයකට අනුගත වීමක් සිද්ධ වෙනවා. කමඨහන්ට නැවත නැවත යවෙනවා. කමඨහන්ට නැවත නැවත ගියාට දැන් ආ සාකච්ඡාවලදී හොඳටම තේරුණා කමඨහන්ට ඒ ආකාරයේ යන්නේ කොහොමද එතෙන්ට යන්නේ කියලා කියන්න බෑ. අර එකමාත්මයක් කියනවා භාවනාවක් මම බණ. හැබැයි මූලික උපදේශයට මුළුමනින්ම අනුගත වුණාලු. ඔන්නෝය අනෝබෝධ තත්ත්වයන් නැති කරගන්න අනෝබෝධ තත්ත්වයන් නැති කරගන්න නම් එතකොට මේකේ හරියටම යාස්ටික් එකක් එහෙම නැත්නම් මෙෂ මිනුම් දණ්ඩක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා අපිට. ඒත් අන්නේ මිනුම් දණ්ඩ පාවිච්චි කරන අවස්ථාව තමයි අපි අර පළවෙනි යෝනිසෝමනසිකාරයේ දෙවෙනි අදියර. එතකොට ඒක පාවිච්චි කරනකොට හරියටම ක්‍රමානුකූලව ධර්ම කරුණු කියන්නේ මොනවද ධර්ම කරුණු නොවන්නේ මොනවද කියලා නිශ්චිත නිගමනයක් Tamange ළඟ තියෙන්න ඕන. හැබැයි තේරුම් ගන්න මේක මේ විදිහටම කළ යුතුයි කියන එක නෙමෙයි මේ නැවතවරක් දේශනා වෙන්නේ. මේක මේ විදිහටම කරන්න වෙරදරිය යුතුයි කියන එකයි දේශනා වෙන්නේ. ওই විදිහටම කරන්න පුළුවන් ද බැයිද කියන එක මත හෝ ওই විදිහටම සිදු වෙනවද නැද්ද කියන එක මත හෝ මේ අයගේ ගමන තීරණය වෙන්නේ නැහැ. ගමන තීරණය වන්නේ ඒ විදිහටම කරන්න වෙරදරීම මත සහ ඒ වෙරදරීම නිසා අත්දැකීමට කොටු කර ගැනීම මත. දැන් හරියටම අවශ්‍ය වෙන්නේ ටක්කෙටම අත්දැකීම කොටු කරගන්න. ඒකයි මෙතන දැන් වෙනස. අත්දැකීම කොටු කරගන්නම් වෙරදරන්න ඕන. එහෙනම් මේ මොහොතේ මේ සියලු දෙනාට ධාරණය වෙන්න ඕනේ ධර්ම කරුණු කියන්නේ මොනවද? ධර්ම කරුණු නොකියන්නේ මොනවද? දැන් ධර්ම කරුණු වෙන්නේ මොනවද? ධර්ම කරුණු නොවෙන්නේ මොනවද? ඒකට තමන්ගේ භාවනාවට අදාළව කමඨහන්ට අදාළව ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අදාළව තමන්ට මොනියම් වූ උපදේශයක් ලැබිලා තියෙනවා නම් තමන්ට පෞද්ගලික මට්ටමේ හෝ පොදුවේ සියලුම ධර්මතා තුල හෝ අන්නේ සියලු උපදේශයන් ටික ධර්ම කරුණු. සෑම දැන ගැනීමකදීම කමඨහන්ට අනුගත වීමට වෙර දරන්න අන්න ඒක ධර්ම කරුණ. කමඨහන කෙටි විය යුතුයි. ඒක ධර්ම කරුණ. මට දීලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නයි. අන්න ඒක ධර්ම කරුණ. මට දීලා තියෙන්නේ භාවනාව විතරක් කරන්න කියලායි. ඒක ධර්ම කරුණ. හැබැයි මට දීලා තියෙන්නේ භාවනාව කරන්න විතරයි. එහෙම නැත්නම් මට දීලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණයේ සහිතව භාවනාවක් කරන්න. ඒක නිසා මගේ දැන ගැනීම ධර්ම ශ්‍රවණයේ සහිත භාවනාවක් කරන්නයි කියන එක නම් ධර්ම කරුණක් නෙමෙයි. මට දීලා තියෙන්නේ උපදේශය භාවනාවක් කරන්න කිව්වනම් භාවනාවක් කරන්න ඕනයි කියන දැන ගැනීම ධර්ම කරුණක්. මට දීලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නයි කියන උපදේශය නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕනයි කියන දැන ගැනීම ධර්ම කරුණක්. හැබැයි ධර්ම ශ්‍රවණයක් සහිත භාවනාවක් කරන්න ඕනයි කියන දැන ගැනීම ධර්ම කරුණක් නෙමෙයි. දැන් මේ අයයි ඉන ඔබ වහන්සේගේ මුලිය නරක කළාද
මට කියලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය අතුලත් කරලා භාවනාවක් කරන්න කියලා. තව අය කියයි මට කියලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය සහිතව සක්මන් භාවනාවක් කරන්න කියලා. එතකොට එයා කියයි භාවනාවක් කරන්න ඕනේ සක්මනක් තුල එහෙම නැත්නම් සක්මන් භාවනාවක් ධර්ම ශ්‍රවණය සහිතව කරන්න කියලායි මම දැනගත්තේ කියලා. හැබැයි ඒක නම් ධර්ම කරුණක් නෙමෙයි. නිසා ඉස්සෙල්ලම දැන් හොඳට තේරුම් ගන්න ඕනේ ධර්ම කරුණු කියන්නේ මොනවද ධර්ම කරුණු නොකියන්නේ මොනවද කියලා. මොකද මේ දෙක තේරුම් අරගෙන තමයි උපදේශය ඊට පස්සේ ගන්න ඕනේ. ඒතකොට ඒකට දෙන්නා උපදේශයත් ධර්ම කරුණු. ඒකට දෙන්නා උපදේශය තමයි සියලු ධර්ම කරුණු ඒ අවස්ථාවේදී කමඨහන සමග ඒකාබද්ධව කෙටි කළ යුතුයි. සියලු ධර්ම කරුණු ඒ මොහොතේ ඒ ඉරියව්වේ ඒ ස්ථානයේ කමඨහන සමග ඒකාබද්ධව කෙටි කළ යුතුයි. කෙටිවීම කමඨහනෙන් ආරම්භ විය යුතුයි. අන්නේව ධර්ම කරුණු. ඒ වගේම එසේ නොවන එමෙතන ධර්ම කරුණු නොවන අනෙකුත් සියලු දැන ගැනීමක්ම කමඨහන සමග විදර්ශනාවට ලක් කළ යුතුයි. කෙටි වෙනවා කියන්නේ විදර්ශනාවට ලක් කරන්නේ නැහැ කියන එක නෙමෙයි අර්ථවත් කරන්නේ මේ වචන පටලවා ගන්න නිසා මේ වචනේ මෙතන පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් මේ එකේ ඉවත් කරනවා කියලා. ඉවත් කිරිලක් කරන්න බෑ මේ ලෝකේ දැන ගැනීම අවසන් වුණාට පස්සේ ඊළඟ දැන ගැනීමට අපි යන්නේ. නිසා ඉවත් කිරිලක් කරන්න බෑ. එතකොට ආවනම් බල්ලෙක් බුරනවා මම බණ අහන්න ඕන මම භාවනා කරන්න ඕන. ඒ කියන්නේ වචනාටම ගන්න කියන එක නෙමෙයි. ඒකට අදාළයි හැබැයි මූලික උපදේශය එතනට. මොකද මූලික උපදේශය සෑම ගැන දැන ගැනීමකදීම කමඨහනට අනුගත වීමට වෙර දරන්න. ඒතර කමඨහන පාවිච්චි වීමේ ආරම්භක පොයින්ට් එකේ ඉඳලම මූලික උපදේශය අත්‍යවශ්‍යයි. මූලික උපදේශයට යටත් වෙනවා නම් කෙටි වීමේ ඇතුළේ තියෙන එතකොට. වෙන දැන ගැනීම අනිකුත් දැන ගැනීම සියල්ල කමඨහන මුළුවනින් වචනාට කියවලා හරියන්නේ නැහැ. ඒක තමයි අත්දකින්න ඕනයි කියලා කියන්නේ. ඒ කියන්නේ අත්විඳින්න කියන එකයි අත්විඳින්න නම් අත්හදා බලන්න ඕනේ. ඔන්න ඔය අත්හදා බැලීම කරන අවස්ථාව තමයි අර පළවෙනි යෝනිසමනසිකාරේ දෙවෙනි අධීරයට මේ අය දැනුවත්ව ඇතුළත් වෙන වේලාව. දැනුවත්ව ඇතුළත් වෙන වේලාව කියලා කියන්නේ මොකක්ද ඒ වෙලාව? ඒ වෙලාව දවසේ පැය 24 ඕනෑම තප්පර කිහිපයක් වෙන්න පුළුවන්. ඕනෑම තප්පර කිහිපයක් ඕනෑම තැනක තියෙන විනාඩි කිහිපයක් වෙන්න පුළුවන්. ඒකට වෙනම අනුගත වීමක් වාඩි වෙන්න සක්මනට යන්න එහෙම නැත්නම් වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. දැන ගැනීම ඉස්මතුනේ කොයි මොහොතේදීද භාවනාවක් කරන්න ඕන කියලා දැන ගැනීම ආවනම් අන්නේ මොහොතේදී එතනට අනුගත වෙන්න. එතන භාවනාවක් කිරීමේ පරිසරයක් තියෙනවා නම් භාවනාවක් කිරීම සඳහා තමන්ගේ අනිකුත් ප්‍රත්‍යයන් ටික එතන තියෙනවා නම් භාවනාව එතන ආරම්භ වෙලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ සඳහා දීලා තියෙන උපදේශය විනාඩි 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්, පැයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තප්පර කීපේ පාවිච්චි කළා අන්නේ වෙලාවේදී හදා බලන්න ඕන. කොහොමද මේක වෙන්නේ? එතකොට දැන් ඔන්න කන්ඩිෂන් ගොඩක් තියෙනවා. එතකොට ධර්ම කරුණු කියන එකයි ධර්ම කරුණු නොවන දේවල් කියන එකයි දෙකට බෙදෙනවා කියන එකත් ඒකත් උපදේශය. හැබැයි ධර්ම කරුණු තමයි මේ කියලා ආවනම් වචනයක් ඒක මොකක්ද? ඒක උපදේශයක්. ඒක උපදේශයක් නෙමෙයි. ඒක උපදේශය විස්තර කරන්න දුන්නු දැන ගැනීම. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. කියන්නේ උදාහරණයක් සරලව කියනවා නම් ගෙදර ඉන්න පොඩි එකාට කිව්වා නම් තාත්තා හරි අම්මා හරි පුතේ කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් කරන් වරින් කියලා. ඌ කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගේන්න ඕනයි කියන උපදේශයක් උඩ දීලා තියෙනවා. අන්නේ උපදේශයට අනුගත වෙන එක තමයි ඒක. හැබැයි උපදේශයට අනුගත වෙන්නලා ඌ ගිහිල්ලා මගේ බල්ලෙක් හිටියා මට කඩේට යන්න බැරුණා නැත්නම් කඩේට ගියා පාන් තිබුණේ නැහැ. ඒව මොනවද ඒක?
ඒවා වෙනත් කරුණු. පාන් ගෙනාව කියන එකත් වෙනත් කරුණක් එතකොට. පාන් නොගෙනාව කියන එකත් වෙනත් කරුණක්. පාන් ගෙනාව කියන එකත් වෙනත් කරුණක්. පාන් ගේන්න සල්ලි මදුන මං ගෙනාව ඉන්දියාප්පයි කිව්වා නම් ඒකත් වෙනත් කරුණක්. මොකද උපදේශය තියෙන දේ මොකද්ද? කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගේන්න. තු කඩේට ගිහිල්ලා ආවනම් අන්න උපදේශී ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකේ තවත් දැනගන්න දෙයක් නැහැ. ඒක ක්‍රියාවෙන් සිද්ධ වෙච්ච දෙයක්. උන් ඔය ක්‍රියාවෙන් සිද්ධ වෙන දේ මේ ඇටමස්නහර වලට සම්බන්ධ වෙන එක තමයි අපි විදර්ශනාවට ලක් කළා. මේකයි ඇටමස්නහරය අතර සම්බන්ධයක් නැහැ කියන එක ඔප්පු කරගන්න ඕන තමන්ටම. අන්නේ ඔප්පු කර ගැනීම සඳහා තමන්ට අවශ්‍ය වන්නා වූ සියලු දැන ගැනීම ටික ධර්ම කරුණු. හැබැයි ඒ ධර්ම කරුණු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන යනකොට ඊට සාපේක්ෂව තව දැන ගැනීම කෝටි ගාණක් නිර්මාණය වෙන එතනම ඒවා එකක්වත් ධර්ම කරුණු නෙමෙයි. ඒ වාර ක්‍රියාවේ භෞතික කාර්යයන් ටික. වාඩි වෙන්න ඕනේ, අතන්ට යන්න ඕනේ, මිට්ටි ගන්න ඕනේ, පතුර දා ගන්න ඕනේ, ඔළුව උඩින් කකුල තියා ගන්න ඕනේ, කකුල උඩින් අත් දෙක තියා ගන්න ඕනේ. ඒ සියල්ල එකිනෙකට යට ගැහී යන භෞතික කාර්යයන් ටික. ඒකට ඉතින් මේ භාවනා කරන්න ඕනේ. උදේ නැගිට්ටම තමයි අය කුස්සියට ගිහිල්ලා අර ගෙදර එක කුස්සියට ඇවිල්ලා අම්මව දැකලා ගිහිල්ලා යක්ෂිනෙක් දැක්ක කියලා බය වුණාට පස්සේ තමයි අම්මා දැනගන්නේ යකෝ මං ඇහැරලා කුස්සියේ ඉන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ දන්නේ නැහැ කුස්සියට ඇවිල්ලා ඉන්න බව. බෑ පෑ ගානක් ඉඳලා තේත් හදලා බතුත් වේල තමයි හොදිත් වේල ඉවර වෙන්න පුළුවන්. එතකොට තමයි දන්නේ යකෝ මම කොණ්ඩේවත් පීරලා නැහැ මගේ මූණටනේ මේ මගේ මිනිහන් බය වුණේ කියලා අන්තිමට කට්ටඩින් ගෙනල්ලා උදේ පාන්දර තෙල් මතුරු. නිසා ඒ කාර්යයට භාවනා කරන්න ඕනේ මේ කවුරුවත් සංසාර පුරාවට එඩික් කරලා තින ඕන තරම් මේ භාවිත කරනවා. භාවනා කරනවා නම් කරන්න වෙන්නේ මේ ටිකට. ඒකට මේ අපේ දැනගැනීමත් ඒ භෞතික ක්‍රියාකාරීත්වයත් අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. මේකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් කියන එක තේරුම් ගන්නයි මෙන්න මේ බෙදීම අවශ්‍ය වෙන්නේ. අන්නේ බෙදීම එතකොට කොයි ආකාරයෙන්ද වෙන්නේ? ඒක හොඳටම තේරෙන මෑට බල්ලෙක් බුරනවා. ඕන් එකක් ගහනවා. මලක්. කියන්නේ බාහිර දෙයක් එක්ක සම්බන්ධ වෙලා ආවා වූ තව තොරතුරක් එතන තියෙනවා. එතන මේ ඒ හරක් කරන්න දෙයක් නැහැ. අන්න ඒ ටික තමයි අපි කියන්නේ අතිරේක දැනගැනීම ටික. ඒතරේ අතිරේක දැනගැනීම කොට සියල්ලටම යන්න ඕනේ තමන්ගේ උපදේශයට ඇතුළත් නැති සියල්ල. උපදේශයේ ක්‍රියාත්මක කිරීම නිසා මතුවෙන්න පුළුවන් මේ දේවල් ඔක්කොම. ඔය භාවනාවක් කරන්න ඕන කියන දැනගැනීම නිසා තමයි වාඩි වෙන්න ඕනයි කියන දැනගැනීමට යන්න වෙන්නේ. හැබැයි මේ දෙක එකට සම්බන්ධ කරලා කරා නම් ඒ කරන තාක්කල් නිවනක් හොයන්න පුළුවන් වෙන්නේ නැහැ. නිවනක් හොයන්න නම් ඒකේ වෙනස දකින්න ඕන. අන්නේ වෙනස දකින්නම් ඔන්න ඔය ආකාරයට මෙන්න මේ ධර්මයේ මේ මොහොතේදී මේ අය තුල ධාරණය වෙන්න ඕන. මෙන්න මේකයි වෙන්න ඕන. ගෙදරින් වැඩ කරන එකාට කිව්වනම් මිදුල අතු ගාපන්. ඒ උපදේශයක් දෙන්න දිනුට. ඒකේ ක්‍රියාවක් විදියට මිදුල අතු ගන්න. මිදුල අතු ගාලා ඉවරනාට පස්සේ නා මිදුල අතු ගාලා තියෙන එක්ක හරියට අතු ගෑවිලා නැහැ එක්ක හරියට අතු ගෑවිලා තියෙන ලස්සනට දිනනවා ඒක ලස්සනට නැහැ කියලා උනකුත් දේවා. ඒතකොට තමයි අපිට ඒක දකින්න පුළුවන්. මේ උපදේශයේ ක්‍රියාත්මක වෙන ඉඩ දීලා තියෙනවා. මිදුල අතු ගාපන් කියලා මෙහෙම අතු ගාපන් අරම අතු ගාපන් ඔක උදැල්ලේ මිටෙන් අතු ගාපන් එහෙම නැත්නම් කොස්සේ මිටෙන් අතු ගාපන් කියලා හරියන්නේ නැහැ නුට. ඒකට ඉඩ දෙන්න. ඒ උපදේශය කියන්නේ ඒකයි. ඒ උපදේශයේ ක්‍රියාත්මක වෙන්න අපිට දෙනවා. අන්න එතකොට ඒක ක්‍රමානුකූලව කමනහත් එක්ක කෙටි කරන්න ඕන. කමනහත් එක්ක ඒකේ ගුණාංග ටික දකින්න ඕන. අනිකුත් උපදේශ එතන තියනවද නැද්ද කියලා දකින්න ඕන. උපදේශ වලින් එළියට යනවද නැද්ද? එළියට ගියා නම් ආය ඇතුළට එනවද නැද්ද? අන්නේ ටික තමයි අපි දැන් අත්දකින්න තියෙන්නේ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ආස්වාදේ කියලා. සත්තට්ඨාන සූත්‍රයේ ඉන්නා වූ ආස්වාදය විඳින්න නම් ඔන්න ඔය ආකාරයේ හේතුපත්‍යක් Taman තුල නිර්මාණය කරගන්න ඕනි. මේ ලෝකේ අනාත්ම ධර්මතාවයක් කියලා එකක් නැහැ. ධර්මතාවයක් සිදුවීමක් තියෙනවා. ඒක සිදුවන්නේ කොහොමද, කවුද, කොයි ආකාරයෙන් කරනවද කියලා තේරුම් බේරුම් කරගන්න බුදු කෙනෙකුටවත් බැරි නිසා ඒකට දීලා තියෙන නම තමයි අනාත්මය කියන එක.
අනාත්ම ධර්මතාවයක් කියලා ඉබේ එන එක නෙවෙයි. අනාත්ම ධර්මතාවයේ නිර්මාණය වෙලා තියෙන්නේ හේතුප්‍රත්‍ය මත. අන්නේ හේතුප්‍රත්‍ය මත අනාත්ම ධර්මතාවයක් නිර්මාණය වෙලා තියෙන නිසා නැත්නම් ධර්මතාවය අනාත්මව නිර්මාණය වෙලා තියෙන නිසා තමයි මේ සංසාරයෙන් එතර වෙන්නත් පුළුවන් වන්නේ කෙනෙකුට. ඊනම් එයාට කියලා හරියන්නේ නැහැ. රක මහත්මයෙක් වගේ මට කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ බලාගෙන විතරයි කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. බලාගෙන ඉන්නේ තමන් යන පැත්තට නම් තමන්ට බලාගෙන ඉන්න නෙමෙයි ඊළඟ පියවරට යන්න ඕන. බලාගෙන ඉන්නේ තමන් යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට නම් තමන් එතනින් ඉවත් වෙලා හරි පැත්තට මේක හරවන්න ඕන. අන්න ඒකට තමයි අපි මේ ධාරණය කර ගැනීම කරන්නේ. ඒකට ධාරණය කර ගැනීමේ සාර්ථකත්වයේ මත තමයි අපේ ප්‍රත්‍ය සකස් වෙන්නේ. ඒ ප්‍රත්‍ය සකස් වුණාම අන්නේ ප්‍රත්‍ය සකස් වෙන ආකාරය තමයි අපි මේ අත්හදා බැලීමෙන් විමසා බලන්නේ. ඒ අත්හදා බැලීම තමයි අපි ඔය ආස්වාදයේ කිරීමේ පළවෙනි කොටස විදිහට පාවිච්චි වෙන්න ඕනේ. ඒතකොට ඒක දවසේ වරින් වර මෙනෙහි වීමක් සිද්ධ වෙන්න ඕනේ. මොනවද මෙනෙහි වෙන්න ඕන? ධර්ම කරුණ. ධර්ම කරුණ මෙනෙහි වීම තමන්ගේ කමඨහන සමග ඒකාබද්ධව සිද්ධ වෙන්න ඕනේ. ධර්ම කරුණ මෙනෙහි වීම තමන්ගේ කමඨහන සමග ඒකාබද්ධව සිදුවීම මේ සිදුවීමට අනුගත වීමට හැකියවීම ඒ අනුගත වීම හරහා තමන්ට කාලය ගත කරන්න කිසියම් වූ චිත්තක්ෂණ කිහිපයක් ගත කරන්න පුළුවන් නම් අන්න යා ආස්වාදයේ උපරිම මට්ටමේ විඳින්න කුසල් ලැබලා තිනවා. කුසල් ප්‍රමාණවත් වෙලා තියෙනවා. අන්නේ ආස්වාදයේ වින්දනං උපරිම මට්ටමට ඒ ආස්වාදයේ ප්‍රතිඵලයක් විදියටම අන්න ඊළඟ ඵලයේ තියෙනවා භාවනාව අවස්ථාවේදී. ඒතර අත්හදා බලන අවස්ථාවේදී ධර්ම කරුණු මෙනෙහි වෙන අවස්ථාවේදී තමන් කමඨහන් අනුගත වුණේ කුමන ආකාරයෙන්ද කෙටි කරේ කොයි ආකාරයටද අන්නේ ආකාරයේ දියුණු ප්‍රතිඵලයක් ඊළඟ දෙවෙනි අවස්ථාව භාවනා අවස්ථාවේදී තමන්ට ලැබෙනවා අත්දකින්න. අන්න එතන තියෙන ඵලය අන්න එතකොට එතන තියෙනවා ආදීනවය. මෙතෙක්කල් මේ උත්සාහ කරේ ආස්වාද විඳින්න භාවනාව තුල. දැන් පැත්ත මාරු වෙනවා. මිනිහ යටට ගිහලා ගෑණි උඩට එනවා දැන්. ආදීනවේ දකින්න නම් භාවනා වේලාවේදී ආස්වාද කරන්න වෙනවා භාවනාවට පෙර සූදානම් වීමේ. ඒකට දවසේ වෙලාවේ සීමාවක් නැහැ. කලාවක් නැහැ. ඕනෑම වෙලාවකදී තප්පරේ දෙක හරි කරන්න පුළුවන්. හැබැයි හරියට අනුගත වෙන්න ඕනේ. ධර්ම කරුණ නම් කෙටි කරන්න ඕනේ. ධර්ම කරුණ ඕන සියල්ලම කමඨාන සමග පාවිච්චි කරමින් විදර්ශනාවට ලක් කරන්න. එතකොට එතෙන්දී කමඨාන පාවිච්චි කිරීම ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි අවස්ථාවේදීම පුළුවන් තරම් කමඨාන පාවිච්චි කරන්න ඕනේ මූලික උපදේශය තුල. ධර්ම කරුණු වලදී මූලික උපදේශය පාවිච්චි යුතු නෙමෙයි කියන එක කියන්නේ. හැබැයි ධර්ම කරුණු වලදී මූලික උපදේශය පාවිච්චි වෙන්න ඕනේ. මොකද එතන දැන ගැනීම ධර්ම කරුණුද නොවෙන්නේ කියන තොරතුරක් Tamanට අත්‍යවශ්‍යයි එතන. ඒ තොරතුරු අත්‍යවශ්‍ය නිසා භාවනාවක් කරන්න ඕන කියන දැන ගැනීමයි භාවනාවක් කියන දැන ගැනීමයි මොකක්ද ඒක? භාවනාවක් කරන්න ඕන කියන දැන ගැනීම ධර්ම කරුණක් නම් භාවනාවක් කියන වචනේ පමණක් ආවනම් තනියෙන් මුල් අවස්ථාවේදී ඒක මොකක්ද? ඒක ධර්ම කරුණක් නෙමෙයි. ඒක මොකක්ද ඒක? ඒක වෙනත් දැන ගැනීම. එනිසා තේරුම් ගන්න මේක ටිකක් අමාරු වෙයි තේරුම් ගන්න සරල නැතුව ඇති. හැබැයි තේරුම් ගන්න සිද්ධ වෙනවා. සියලු දෙනාම ඉන්න තමන්ගේ සම්දිස්ථාන වලින් එළියට යන්න නම් තේරුම් ගන්න සිද්ධ වෙනවා. මොකක්ද තේරුම් ගන්න තියෙන්නේ? මොකක්ද තේරුම් ගන්න තියෙන්නේ? තේරුම් ගන්න තියෙන්නේ ධර්ම කරුණක් සහ ධර්ම නොවන කරුණක් හඳුනාගන්නේ කොහොමද කියන එක තමයි වැදගත්ම වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න කියන්නේ වචනෙන් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න මොකද වෙන්න ඕනේ? උපදේශයට අනුගත වෙලා උපදේශයට අනුගත වීමේ අත්දැකීම තුලනුයි තේරුම් ගන්න වෙන්නේ.
ඒ නිසා මේක කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් එකක්ද? මේක කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් වන්නේ නැහැ. හැබැයි මේ වැඩි පිරිසක් කරගෙන තින්නේ පෞගී අනුශාසනාවත් කල්පනාවට භාජනය කළා. ඒ නිසා හුඟක් අය තමන්ගේ කමටහන් පෞගී දිනවල පටලවාගෙන තිබුණා. ඊළ මට්ටමේ අයත්, පාල මට්ටමේ අයත්, මැද අයත් සියලු දෙනාම වගේ කමටහන් පටලවාගෙන තිබුණා. ඔන්නෝ කල්පනාව නිසා. දැන් කල්පනාව නතර කරන්නම් ඔන්න ඔය මිනුම් දණ්ඩ පාවිච්චි කරන්න වෙනවා. එතකොට ධර්ම කරුණු නිර්මාණය වෙනවා මේ අය තුල නිරන්තරයෙන්ම. එතකොට ධර්ම කරුණු කියලා කියන්නේ තමන්ගේ උපදේශයට අනුගත වීමට වෙරදැරීම, ඒ හරහා ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා තමන්ට නිර්මාණය වන්නා වූ සියලු දැන ගැනීම ටික තමයි ධර්ම කරුණු කියන්නේ. ධර්ම මානසිකාරයත් ඒක ඇතුළේ දින. එතකොට ඊට පරිබාහිර වන්නා වූ අනෙකුත් සියලු කරුණු ධර්ම කරුණු නෙමෙයි. ඒකට භාවනා වේලාවේදී අපි ඒක හරියට තේරුම් අරගෙන භාවනා සිද්ධ වුණොත් විතරයි අවබෝධ මට්ටම වලට යන්න පුළුවන් වෙන්නේ. ඒකට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා කියන්නේ ඒ ධර්මයේ වචන ටික ගත්තොත් මේක ධර්ම කරුණ. වචන ටික ගත්තොත් ඒක ධර්ම කරුණක් වෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා කියන වචන ටික විතරක් එකතු කරලා ගත්තා නම් ඒක ධර්ම කරුණක් වෙන්නේ නැහැ. ඒක තවත් තොරතුරක් දැන ගැනීම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා මොකට තමයි පාවිච්චි කරන්නේ? තමන්ගේ උපදේශයට අනුගත වෙන්න. උපදේශයට අනුගත වෙන්නම් ඒ වචන ඇහිලා ඒවා තමයි අපි ධර්මයෙන් අපි ඇතුළට ගිහිලා තියෙන්නේ. ඒක බණ අහන්නේ අන්නේ ටික ඇතුළට දාගන්න. බණ අහන්නේ ඒ ටික ඇතුළට දාගන්නකොට ඒ ඇතුළට ගියාට පස්සේ ඒ ටික යෝනිසෝමනසිකාරයෙන් ඒ ටික වෙනම ගබඩාවල තියෙනවා. දැන් මේ අපි දෙවනි පියවරේ කරන්න ආ උතරතුරු වලින් හැදෙන්න ආ උදේ ඒ ගබඩාවේ ඊළඟ අදාළ තැන් වලට යනවා. අන්නේ ඔක්කොම එකට ඒකාබද්ධ වෙච්ච තැන තමයි අපි භාවනාව කියලා කියන්නේ. ඒකට ධර්ම ශ්‍රවණය කළා, ධර්ම ශ්‍රවණයෙන් පෙරපසු ධර්ම කරුණ මෙනෙහි කළා. අන්න එතකොට අපි ගිහිල්ලා ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී අපේ සිද්ධවන්නේ භාවනාව. එතකොට ওই භාවනාවේ සූදානම් වන පළමු අවස්ථාවේදී ඔය කොටස් දෙකම එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. ඒකයි ඒක වැදගත් කියලා කියන්නේ. ඒ මොහොතේ ඉරියව්වේ ස්ථානයේ කරන්නා වූ ඒ භාවනාවේ කාලපරාසයේ පුළුවන් තරම් මුලාරියේදී ඒ පැත්තට වැඩි වෙන්න තියන්න කියන්නේ අන්න ඒක නිසා. මොකද මේ පැත්ත අඩු වෙලා අනිත් පැත්ත වැඩි කරන්න ගිය හැටිය අපේ ඡන්දේ යන්නේ වෙන දෙයකට. ඡන්දේ යන්නේ මූලික අරමුණට නෙමෙයි. මූලික අරමුණට ඡන්දේ නොගියා නම් අපිට සංසාරයෙන් ඈතර වෙන්න බෑ. මූලික අරමුණු තියෙනවනේ මොකද්ද? මූලික අරමුණ වෙන්න ඕන භාවනාවේ අත්දැකීමක් කොටු කරගන්න. අත්දැකීමක් කොටු කරගන්න අත්දැකීමක් කොටු කර ගැනීමට අවශ්‍ය හේතුප්‍රත්‍ය අපි සකස් කරන්න ඕනේ. හේතුප්‍රත්‍ය සකස් කරන්න තමයි බණ අහන්නේ. හේතුප්‍රත්‍ය සකස් කරන්න තමයි ධර්ම කරුණු මෙනෙහි කරන්නේ. අන්නේ බණ ඇහිමයි ධර්ම කරුණු මෙනෙහි කිරීමයි දෙක හරියට කරා නම් ඒ අවස්ථා දෙකම අපි කියනවා හරියට ශක්තිමත් වෙනකොට අපි පුළුවන් තරම් ඒක ආස්වාද කරනවා. ඒතර බණ අහන්න නැවත නැවත මේ ඇයට ඡන්දයක් තියෙනවා. බණ අහන්න නැවත නැවත වීරියක් තියෙනවා. බණ ඇහිීමේ චිත්තය හරහා බණ ක්‍රමානුකූලව ඇහිමින් යන චිත්තයක් තියෙනවා. චිත්තය සකස් වෙන නැත. අන්න එතකොට විමර්ශාවෙන් දැන් ඒක පරීක්ෂාවට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් ඒ නිසා ගොඩනැගෙනවා. අන්න ඊළඟට අපි ගිහිල්ලා ධර්ම කරුණු මෙනෙහි කරාම ඒකිනුත් ඔය හතර ඔය ආකාරයෙන්ම හැදෙනවා. ධර්ම කරුණු මෙනෙහි කිරීමේ ඡන්දයක් පහළ වෙනවා. ඒ මෙනෙහි කිරීම සඳහා අවශ්‍ය වීරිය පහළ වෙනවා. ඒ වීරිය හරහා ඒ චිත්තය සකස් වෙනවා. අන්න එතකොට ධර්ම කරුණක් කියන්නේ මොකද්ද? ධර්ම කරුණක් නොවන්නේ මොකද්ද කියන තමයි චිත්තයෙන් හදලා දෙන්නේ. අනේ චිත්තයෙන් හදලා දෙන ධර්ම කරුණ කොට කොහොමද අනුගත වෙන්නේ? ධර්ම කරුණ නොවනවට කොහොමද අනුගත වෙන්නේ කියන අන්නේ සකස් කළ දුන්නා වූ චිත්තය අරගෙන තමයි අපි විමර්ශාවෙන් භාවනාවට යන්නේ. අන්න භාවනාවේදී ආරම්භක පොයින්ට් එකේ ඉන්නේ විමර්ශාව. අත්හදා බලපු දේ අත්විඳින්නයි දැන් අවශ්‍ය යන්න. අතන තිබුණා වූ තමාගේ ආස්වාදය දැන් එනවා අත්විඳීමේ ආස්වාදයේ බවට පරිවර්තනය වෙනවා.
අන්නේ අත්විඳීමේ ආස්වාදයේ බවට පරිවර්තන වුණාම එතන හට ගන්නා වූ තිබෙන්නා වූ එහෙම නැත්නම් එතන ඉන්නා වූ ඊළඟ ඵලය තමයි අත්දැකීම. අන්නේ අත්දැකීමේ තමයි පින්වතුනි ආදීනවයේ තියෙන. ආදීනවයේ තියෙන. මුලදී ආස්වාද කරපු දේ ඒ ආස්වාදයේ ප්‍රත්‍ය මත ඊළඟ ඵලයට යනවා. අන්නේ ඵලයේ විදියට අත්විඳීම කොටු කර ගන්නවා. අත්විඳීමෙන් යනවා තමන් දැන් අත්දැකීමට. අත්විඳීම තුල අනිත්‍ය සකස් වුණා නම් අන්නේ සකස් වුණා වූ අනිත්‍ය ස්වરૂපය අත්දැකීමෙන් තමන්ට ඉස්මතු කරලා පෙන්눔 කරනවා. අන්නේ අත්දැකීමෙන් පෙන්눔 කරන්නා වූ ඉස්මතු කිරීම අනිත්‍ය තමයි අපි කියන්නේ ආදීනවය කියලා. සත්තට්ඨාන සූත්‍රයේ දෙවෙනි එක ආදීනවය. අන්නේ ආදීනවයතන තමන් නැවත නැවත අත්දකින්නකොට නැවත අත්දකින්නකොට ඒක තමන්ගේ නිස්සාරණය බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ඊළඟ හේතුප්‍රත්‍ය සකස් වෙනවා. නිස්සාරණය උතර නෙමෙයි තියෙන්නේ. නිස්සාරණය තව පොඩ්ඩක් එහාට පයින් වෙනවා. හැබැයි නිස්සාරණයට අවශ්‍ය හේතුප්‍රත්‍ය උතන සකස් කළ යුතුයි. ඒතර අත්විඳීමෙන් අත්දැකීමට හේතුප්‍රත්‍ය දෙනවා. අත්දැකීමෙන් නිස්සාරණයට හේතුප්‍රත්‍ය හැදෙනවා. ඒතකොට ඔන්න ඔය හේතුප්‍රත්‍ය හදාගෙන යන ගමන තුල හරියටම Tamanට මේ උපදේශයේ තේරුම් බේරුම් කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි කියන එක දැන් වෙනකොට තේරෙන්න ඕනේ. ඒතර උපදේශයේ Tamanගේ තුල කොතනම හෝ තැනක Tamanගේ ඕනෑම වෙලාවක Tamanගේ ඕනෑම කාර්යයක Tamanගේ තියෙනවා නම් අන්නේ තැනත්තාට තේරෙනවා තමා සත්තට්ඨාන සූත්‍රයේ තිබෙනා වූ අංග 7 තුල තමයි තමාගේ ජීවිතය ගත වෙන්නේ කියලා. අන්නේ ආස්වාදයේ තමයි මෙයාට ප්‍රීති ජනක එහෙම නැත්නම් ඔය निराமிස ප්‍රීතියක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ වෙනත් විදිහකට කියනවා විදර්ශනා සෝමනස්සය. විදර්ශනාවට අනුගත වීම නිසාම මේ ඇය තුල අභ්‍යන්තර ඉතා තද බල සෝමනස් ගතියක් තියෙනවා. දැන් පෞගේ දවස්වල කමඩන් දුන්නු විශාල පිරිසකගේ தත්ත්වෙ පෙන්눔 කරනවා. එයාට තේරුම් බේරුම් මදි සමහරට තේරෙනවා. සමහරට හොඳට තේරලා තියෙනවා සෝමනස්සයක් තියෙන කෙනෙක්. ඒක සෝමනස්ස කියන වචනයෙන් පාවිච්චි කරන්නේ නැහැ. එයා කියන්නේ සෝමනස්ස නැහැ කියලා අපි. එයා කියන්නේ ඇතුලේ ප්‍රමෝදයක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා. උන්නෝක තමයි මාර්ගය. ඒකට මෙතන තේරුම් ගන්න තියෙන වැදගත් දේ මේකයි. මේ ධර්ම කරුණු තේරුම් කර ගැනීම වචන වලින් බලලා කරන්න බෑ කියන දේ හොඳට තේරුම් ගන්න. ඔය කියපු උපදේශ ටික මේ අවස්ථාවේ අලුතෙන් මේකට විස්තර වුණා උපදේශ ටික ඒ සියල්ල Taman තුල පරීක්ෂණයට භාජනය වෙන්න ඕන. අන්නේ පරීක්ෂණයට භාජනය වීමටයි අපිට දැන් නැවත නැවත ඡන්දයක් තියෙන්නේ. අන්නේ නැවත නැවත එන්නා වූ ඡන්දය හරහා වීරයට ගිහිල්ලා වීරයෙන් චිත්තය සකස් වෙනවා නම් අන්න එතන තමයි අපිට පුළුවන් වන්නේ මේ ආස්වාදයේ පැත්තට අපි නැඹුරුව ලබා ගන්න. ඒතර ආස්වාදයේ පැත්තට නැඹුරුව ලබා ගන්න මොකද වෙන්නේ? අපි උපක්‍රම දෙකකින් එහෙම නැත්නම් දෙආකාරයකින් මේ දැන ගැනීම වර්ග කළා. ඒ දෙආකාරයකින් දැන ගැනීම වලට අපි උත්තර දෙනකොට ප්‍රතිකර්ම යොදනකොට මොකද වෙන්නේ එතකොට? අපේ උපදේශයට ආදාළව අපි දෙන්නා වූ ඒ පැත්තේ හේතුප්‍රත්‍ය ඉදිරියට යනවා. අනිත් පැත්තේ තිබෙන්නා වූ දැන ගැනීම මොකද වෙන්නේ? ඒ දැන ගැනීම නැවත නැවත ගෙන්වා ගැනීමේ තියෙන ඡන්දයටනින් ඉවත් කරනවා. අන්න එතන ඉවත් වෙන්නේ අපි දැන ගැනීම නෙමෙයි අපේ ඡන්දයයි ඉවත් වෙන්නේ. ඡන්දයයි කිටි වෙන්නේ. අන්න එතන තමයි අපේ ඊළඟ තැනට යන්න මුත් ඒක අද මාත්‍රකාවට දාල වෙන එකක් නෑ. තව ඉස්සරහට යන්න මෙයාට. අන්න ඒක නිසා හොඳට බලන්න මේ තේරුම් ගන්න මේ දෙකට බෙදන්නේ ඇයි? දෙකට බෙදන්නේ අපේ භාවනාවට අදාළ උපදේශයන්ට අදාළ සියලු දැන ගැනීම අපේ භාවනාව තුළ දවසේ පැය 24 තුළ භාවනාව තුළ හෝ භාවනාව නැතුව පැය 24 වැඩි වාර ගණක් ඒ වායේ දැන ගැනීම අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ හේතුප්‍රත්‍යම මොකක් විදිහට එන්නේ එතකොට? අනෙකුත් දැන ගැනීම සඳහා තියෙන අවස්ථාව වළක්වන ඵලයක් බවට පත් වෙනවා. මොකද අපි භාවනා කරන නිසා අපේ දවසේ පැය 24 වැඩි වෙන්නෙත් නැහැ. පැයකට තිබෙන්නා වූ විනාඩි ගාන වැඩි වෙන්නෙත් නැහැ.
පැය 24 වැඩි වෙන්නේ නැත්නම් පැයකට තිබෙනා විනාඩි ගාන වැඩි වෙන්නේ නැත්නම් අපි පැය 24න් වැඩි ගාණක් පාවිච්චි කරනවා නම් අපේ උපදේශයේ භාවනාවට අදාළ දැන ගැනීම වෙනුවෙන් නිර්මාණය කරගන්න ඒකේ ප්‍රත්‍ය අනිවාර්යයෙන් මොකද වෙලා තියෙන්නේ? අනිත් දේවල් නිර්මාණය වීමට, අනිත් දේවල් එකතු වීමට, අනිත් දේවල් ඉස්මතු වීමට, අනිත් දේවල් ප්‍රකට වීමට තිබෙනා වූ අවස්ථාව අඩු වෙලා යනවා අපි කැමතුණත් අකමැතුණත්. අන්න ඒක අඩු වෙලා යනකොට ක්‍රමානුකූලව යෝගාවචරය කොටු වෙනව මොකටද? යෝගාවචරය තනිකරම කොටු වෙනව මොනවද? තමන්ගේ කමඨහන සහ ඒ ආශ්‍රිත දැන ගැනීම වලට. උපදේශයන්ට සහ ඒ උපදේශයන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ දැන ගැනීම වලට කොටු වෙනවා. අම්මා සනීපයි, බෝම්බ ගාලා, සුනාමි ඇවිල්ලා, මිනිස්සු මැරිලා, එහෙම නැත්නම් අරක මේක කියන ඔක්කොම දේවල් මොකද වෙන්නේ? දෙක්කාට එක දීලා පොරසක් දෙන්නයි. මොකද එන්නේ කොහොමද යන්නේ අර අනුකම්පාවට ඒ අනිකුත් දැන ගැනීම ක්‍රමානුකූලව තමන්ගෙන් ඉවත් කිරීමේ ඡන්දය දිනු කරගන්න ඕන විදිහට. අපිට නැතුව දැනගත් වෙලාවේ කමඩාන දාලා ඉවත් කරන්න පුළුවන් කම නැහැ. එහෙම ඉවත් වීම මේරුගේ නැහැ. දැනගත් වෙලාවේ කමඩාන දෑමෙන් වෙන්නේ මේවා අපි නැවත නැවත ඒ ආකාරයේ වටිනාකමක් දීලා හඳුනා ගැනීම නිසා තමයි අපි එහෙම කරන්නේ. හැබැයි හඳුනාගෙන අපි එයාගේ පස්සේ අනේක බලක්වන්න කමටහන දාලා එතනින් කමටහන කෙටි කිරීමෙන් අපි උත්සාහ කරනවා එයාව නැවත නොගෙන්වා ගැනීමට. නැවත නොගෙන්වා ගැනීමට උත්සාහ කරා මොකද වෙන්නේ එතකොට? එයාට අපි ළඟට එන්න තියෙන අවස්ථාව ටිකෙන් ටික අඩු වෙනවා. අන්න ඒක තමයි තෘෂ්ණාවෙන් තෘෂ්ණාව නැති කිරීම කියලා කියන්නේ. ඒකට තෘෂ්ණාව දාගන්නව මොනවටද? තමන්ගේ කමඨහන්ට, තමන්ගේ උපදේශයන් ආශ්‍රිත තමන්ගේ භාවනාවේ ක්‍රියාපිළිවෙලට අපි දාගන්නවා අපේ තෘෂ්ණාව. ඒතකොට අනිකුත් දේවල් වල තෘෂ්ණාව අයින් කරන්න අපි යන්නේ නැහැ. හැබැයි තෘෂ්ණාව මේ පැත්තට වැඩි වෙනකොට අර පැත්ත අනිවාර්යයෙන්ම අපි කැමති වුණත් අකමැති වුණත් අඩු වෙනවා. අඩු වෙන්නේ අපි දවසේ කාලය භාවනා කරන නිසා වැඩි නොවන නිසා. උන්නෝක තමයි සංසාරයෙන් ඈතර වෙන තිබෙන්නා වූ ඒකායන මාර්ගය. පොර්තන සතර අධිපට්ඨානයි කියන්නේ. තෘෂ්ණාවෙන් තෘෂ්ණා නැති කිරීමට තමන්ගේ කමඨහන සහ කමඨහන්ට ආශ්‍රිත අනෙකුත් සියලු දැන ගැනීම ක්‍රමානුකූලව වර්ධනය කරමින් ඒවා කෙටි කරමින් නැවත වර්ධනය කරමින් නැවත කෙටි කරමින් යනවා. ඒ නිසා තමයි කියන්නේ ඕනෑම වෙලාවකදී කිසියම් ආකාරයකට බය නැතුව කමඨහන මුළුමනින්ම ඇදලා ගන්න තමන්ට ආරක්ෂාව තියෙනවා. හැබැයි කමඨහන කෙටි වෙලා තියෙන මේක දිගට ගත්තොත් ප්‍රශ්නයක්. ඒ නිසා කමඨහන කෙටි වෙච්ච දැනින් එහා පැත්තට යන්න ඕනේ කියලා අන්නේ මනසිකාට ගියොත් කෙලව ගන්නවා කියන්නේ. කමඨාන නැවත නැවත කොච්චර ගත්තක් කමන්නේ. හැබැයි කමඨාන මුළුවනින්ම නැවත ගන්නවයි කියන්නේ ගමන ටිකක් ප්‍රමාද වෙනවා. හැබැයි ඉතින් ඒක වරදක් නෙමෙයි. හැබැයි වෙන දැන ගැනීම වල ඉන්නවට වඩා ඒකත් හොඳයි. ඒ නිසා මෙතන තිබෙන්නේ ගැඹුරු බණක් මේක. සත්තට්ඨාන සූත්‍රය කියලා තියෙන සූත්‍ර පිටි දෙන්නා සූත්‍ර වලින් අති ගැඹුරු සූත්‍රයක්. තේරුම් බේරුම් කරගන්න බෑ ලේසියකට. ඒ නිසා අත්තට්ඨාන සූත්‍රය විස්තර කරන අත්තට්ඨාන සූත්‍රය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේ අද අනුශාසනාවේ තිබෙනා උතරතුරු කලින් ප්‍රකාශ කළ ආකාරයට මේ සම්බන්ධ වන්නා වූ වැඩි පිරිසකට අදාළ නොවෙන්න පුළුවන් දැනට. නමුත් මේක පසුව තියාගෙන ඉඳලා පසු කාලින අවශ්‍ය වෙන්න පුළුවන් දිගට ගමනේ මාර්ගය යනවනම්. අනිත් අයට හැබැයි ඉතින් මේක අදාළ වෙන කොටසකුත් මෙතන නැතුවා නොවේ. ඒ අයට පුළුවන් වෙන අදුදේ කමඩන් දිග බැලුවෙන් පස්සේ මෙන්න මේ தত্ত্বය හරියට තේරුම් බේරුම් කරගත්තොත් සා වචනේ දිහා බලලා වචනේ ධර්ම වචනයක් තියෙන නිසා ඒක ධර්ම කරුණක් කියන්නයි ධර්ම වචනයක් නෝන අනිත් ඒවා ධර්ම කරුණක් නොවේ කියලා කියන්නයි බෑ. මොකද තමන්ගේ ආර්ය මාර්ගයේ යනකොට අපේ ධර්ම මනසිකාරයේ සකස් වන්නේ ධර්ම වචන වලින් නෙමෙයි. ධර්ම වචන වලින් ඒ නිසා ධර්ම කරුණු වලට ධර්මයේ වචන වලට දාලා මෙන්න මේවා ධර්ම කරුණු කියන න්‍යායක තමයි ගැටලුවක් විදිහට තියෙන ගොඩක් අයගේ. අනිත් එක මේක කොටස් දෙකකට බෙදලා කොටසක් කෙටි කළ යුතුයි, කොටසක් විදර්ශනා ලක්කල යුතුයි. කමඨානේ මූලික උපදේශ තුල කියන අන්නේක තේරුම් වෙලා නැති ප්‍රශ්නකුත් තියෙනවා.
ඌ ඔක්කොම එකක්වත් මේ කියන වචන වල තේරුමක් නැහැ. හැබැයි එකක්වත් ඔය ආකාරයට කළ යුතුයි කියන එකත් නෙමෙයි කියන්නේ. ඔය ආකාරයට වෙනවයි කියන එකත් නෙමෙයි කරන්නේ. කියන්නේ කියවෙන්නේ ඔය ආකාරයට විය යුතුයි කියන එකත් නෙමෙයි කියවෙන්නේ. ඔය ආකාරයට තමයි කළ යුතුයි කියලා තමන්ගේ ධාරණය සකස් විය යුත්තේ අන්න ඒකටයි. ධාරණය සකස් වෙනවා කියන්නේ භාවනා වෙලාදී ඒ විදිහට කරනවයි කියන එක නෙමෙයි. භාවනාවේදී කළ යුතු උපරිම මට්ටමට කරන්න තමන් ධාරණය කරගන්න. සරලව කියනවා නම් ඉස්කෝලේ ගිහිල්ලා විභාගයට යන එක ඌ උත්පරිම උත්සාහය තියෙන නෙමෙයි අවම උත්සාහය තියෙන ඕන ලකුණු 100 ගන්නයි. උගේ අවම උත්සාහය තියෙන ඕන පළවෙනිය වෙන්නයි. උපරිම උත්සාහය නෙමෙයි. අවම උත්සාහය තිබොත් මේ පළවෙනිය ගන්න අඩුම වශයෙන් උඩ දෙවෙනිය තුන්වෙනියවත් වෙන්න පුළුවන්. ලකුණු 100 ගන්න උත්සාහ කරා නම් අවම වශයෙන් හැබැයි උදන්න අවම වශයෙන් මං 100 ගන්න උත්සාහ කරේ. හැබැයි උත්සාහ තවත් කරන්න ඕනයි කියලා තවත් උත්සාහ කරනවා එතනට. ඒ නිසා තවත් උත්සාහ කරාම ඌට 100 කොමුතත් 99ක් 98ක් ගන්න පුළුවන් වෙයි බොහෝ විට. නිසා උත්සාහ කරනවායි කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. වෙරදැරීම කියන එකයි වැදගත් වෙන්නේ. වෙරදැරීම සඳහා වෙරදැරීමටයි ත්‍රෝතන වෙර දරන්න ඕනේ. ධර්ම කරුණු ගුණ කරගන්න, ධර්ම කරුණු බෙදා ගන්නයි, ධර්ම කරුණු නොවන කරුණු බෙදා ගන්නයි මුලින් වෙර දරන්න. අන්නේ වෙර දැරීම ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟ වෙර දැරීම තියෙනවා. එතකොට වෙර දැරීම සඳහා වෙර දරන. ධර්ම කරුණක් නම් කොහොමද කරන්න ඕන? ධර්ම නොවන කරුණක් නම් කොහොමද කරන්න ඕන? අන්න වෙර දැරීමේ දෙවෙනි පියවර. එතකොට දැන් ඔන්න වෙර දැරීම යනවා. ධර්ම කරුණක් නම් කෙටි වෙමින් ඉස්සරහට යනවා. අන්න එතන ආයි වෙර දැරීමක් තියෙනවා. එහෙනම් කෙටිවීම සාපේක්ෂව දෙකම ඒකාබද්ධව සිද්ධ වෙන්න ඕන. අතන්දි කියනවා කමඨහන කෙටි කරලා පුළුවන් තරම් ඉක්මනින් උඹ එතනින් අයින් වෙන්න. කමඨහන කෙටි කරලා අයින් වෙන්න. අයින් වෙන්නේ කොහෙද? කමඨහනිනුයි අයින්. ඒක කමඨහනෙන් අයින් වෙනකොට වෙනත් දැන ගැනීමක් වෙන්න කලින් තමන්ගේ කමඨහන නැවත වෙන්න පුළුවන්. නමුත් කෙටි කිරීම තමයි එතන තියෙන්නේ. එතන අනෙත් දැන ගැනීමත් කෙටි වෙන්න බෑ. දැන ගැනීම කෙටි නොවිය යුතුයි. දැන ගැනීම එක්වරකින් ඉවත් විය යුතුයි. නැවත වරක් කියන්නේ ඒකේ ආකාර වෙන්න ඕනයි කියන එක නෙමෙයි. ඒ සඳහා ඒ ආකාරයෙන් සිදු කිරීම සඳහා උත්සාහ කළ යුතුයි කියන එක. සාමේ ධර්මයේ සරල නිසා අද මෙයාට තේරෙන ගන්න අද නම් හිතන ඇද බොහොම පොඩි බණක් තමයි ආම්දුරු කිව්වේ. අද නම් කියන්න දෙයක් නැති නිසා ඌ මේ අතිරේකව දාගත්ත නිසා අද අතිරේක ගානක් හොයාගන්න අපෙන් මේ මොනවාරි බොරුවක් කිව්වා කියලා. ඉනාවේ ඉන්න එයාට කොට තේරෙන්නේ නැහැ බයි මාතුරු. උල් ජොලියේ ඉන්නේ අද. අදරන් කියන්නේ හොඳටම තේරෙන જાතියක් කියලා. ඒ නිසා කෙසේ නමුත් තම තමන්ගේ தત્ත්වය තම තමන් දන්නේ තමන්ගේ මට්ටම් තම මට්ටම් කියලා ගහන්න තියෙන තමන්ට තේරෙන ආකාරයට. ඒ නිසා මේකේ හොඳටම තේරුම් ගන්නවා දැන් මේ උඟාක් අය ඉන්නේ යම් යම් අදාළ සම්දිස්ථානවල. මේ සම්දිස්ථාන රාශියක් තියෙනවා. ඒ සම්දිස්ථාන හැම තැනකටම තමන්ගේ ওই ධාරණය කර ගැනීම අප්ග්‍රේඩ් වෙන්න ඕන. අප්ග්‍රේඩ් වෙලා අප්ඩේට් වෙන්න ඕන. ඒකට මෙතෙක් කල ධාරණය කර ගැනීම කියන එක පිළිබඳව තමන්ගේ තිබුණා වූ අනුබෝධ මට්ටම ඉතාමත්ම වැඩි. ඒ තේරෙන කමඩම් වලදී හොඳටම නිසා අන්නේ ධාරණය කර ගැනීම කියන්නේ වචන ටික කියවීම නෙමෙයි. නැවත වරක් අරක තමයි උපමාව පුතේ කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් අරන් වරේ. පුතේ කඩේට ගිහිල්ලා පාන් රාත්තලකුයි සීනි 500කුයි අර වරෙන් කිව්වම ඌ ඉතින් කඩේට දුවනවා පාන් රාත්තලයි සීනි 500යි පාන් රාත්තලයි සීනි 500යි පාන් 500යි සීනි රාත්තලයි පාන් 500යි සීනි රාත්තලයි සීනි 500යි පාන් රාත්තලයි කී කඩේට දුවනවා. අන්න එතකොට ඒක ඌට පැවරලා තියෙන වැඩක් මිසක් ඌට උපදේශය දුන්නේ කාට ඒක අදාළ නැහැ. උපදේශය දුන්නාට අදාළ වෙන්නේ දුන්න උපදේශයට අදාළ වට්ටු ගෙදරට ගෙනල්ලා තියනවා තමයි. ඌ පාන් ගෙඩි 500කුයි සීනි ගෙඩියකුයි ගෙනවන් තමයි කෙලී තියෙන්නේ. ඌට කිව්වේ පාන් ගෙඩියකුයි සීනි 500කුයි කියන්නේ. ඌ කඩේට ගිහලා හැබැයි පාන් 500කුයි පාන් ගෙඩි 500කුයි සීනි ගෙඩියකුයි ගෙනවනම් ඔන්න ගෙඩියක් කෙල වෙලා ඒ කියන්නේ උපදේශය අහුවෙලා නැහැ ඌට. උපදේශය අහුණා වෙලා තියෙන නරකයි. ඔන්න තේරුම් ගන්න පුළුවන් උපමාව. ඒතර අන්නේ උපමාවෙන් දෙන්නේ තමන්ගේ උපදේශයේ ක්‍රියාත්මක වුණා නැද්ද කියලා ඵලයෙන් තමන්ට තේරෙන්න ඕන. ඵලයේ තියෙනවා නම් හරියට උපදේශයේ ක්‍රියාත්මක කරලා. නැත්තම් උපදේශයේ ක්‍රියාත්මක වෙනවා දැන් ආපහු මුලට ගිහිල්ලා ආයි ඔන්න ධාරණය වෙනවා ආයි පාර. අන්න ඒක තමයි මේක
අප්ග්‍රේඩ් වෙවි අප්ඩේට් වෙන්න ඕනයි කියන්නේ. හැම භාවනාවකින්ම ධර්ම ශ්‍රවණයට උපදේශ යන්න ඕනේ. හැම ධර්ම ශ්‍රවණයකින්ම භාවනාවට උපදේශ යන්න ඕනේ. ඒතකොට ওই දෙකේ කපට දෙලා එනකොට ඒක අතරමැදදී තමයි ඔය පරීක්ෂා කිරීමේ කාර්ය අත්හදා බැලීමේ කාර්ය කරන්නේ පළවෙනි යෝනිසමනසිකාරයේ දෙවෙනි අධ්‍යයන කෙරෙන්නේ. උන්නෝක තමයි මේ ඇයට මේ අවස්ථාවේදී ගන්න තියෙන පාඩම. ඒතකොට මේක මේ සත්තට්ඨාන සූත්‍රය පමණ නෙමෙයි තව සූත්‍ර රාශියක් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මේ සූත්‍ර නම් වශයෙන් කියවිලා නැහැ. කියුණොත් එම් පටලැවෙන නිසා. නමුත් මේ සියලු ඒකාබද්ධ වෙලා තිබෙන්නේ මේ ධර්ම කරුණු වලට අපි අනුගත වෙන්නේ කොහොමද? ධර්ම නොවන කරුණු වලට අනුගත වෙන්නේ කොහොමද? ඒ අනුගත වීම සිදුවෙත්තේ කොයි අවස්ථාවේද? ඒ අනුගත වීම සිදුවෙත්තේ කොයි ආකාරයෙන්ද කියන මෙන්න මේ මූලික කරුණු තුනක් තමයි මෙතන සාරාංශගත වෙලා තියෙන්නේ. මේක මේ අලුතෙන් කියවෙච්ච බණ නෙමෙයි පළවෙනි ධර්ම දේශනාවේ ඉඳලා තිබෙන්නා වූ බණේ තිබෙන්නා වූ මූලික හරයයි මේ විස්තර වෙලා තියෙන්නේ. මීට වඩා මේ අනුශාසනාව ඉදිරියට යන්නේ නැහැ. මෙතනින් මේ අනුශාසනාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු සාදු